නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මං සත්තේ විභජති යදිදං හීනම් පනිතත්තාය කම්මක්ඛයෝ දුක්ඛක්ඛයාතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, ආරාධිත බවතුන් අපට කර්ම යනු කුමක්ද, සෑම දෙයක්ම කර්ම යනු සිදු වේද කියලා තමයි ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේකට සමාජය දෙන පිළිතුරක් තිබෙනවා. පොතපත පාසල් අධ්‍යාපනයේ ලබා දුන්නා වූ පිළිතුරක් මට මෙන් ඔබටත් පාඩම් වෙලා තිබෙනවා. ඒත් ඒ සම්ප්‍රදායික පිළිතුර පමණක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒ පොතපත සම්ප්‍රදායේ නොතිබුණ පිළිතුරක් ත්‍රිපිටකයේ තියෙනවා. නූතනයේ මුද්‍රණය වෙච්ච පොතපත් සම්ප්‍රදායේ නොතිබුණ පිළිතුරක් ත්‍රිපිටකයේ තියෙනවා. එහෙනම් මම කියන්නේ ත්‍රිපිටකේ නැති දෙයක් නෙවෙයි. නමුත් ඔබ දන්නවට වඩා, සාමාන්‍ය සමාජයේ දන්නවට වඩා එහාට යන දෙයක්. මේ කර්ම කියන පදය ඇහෙනකොට සමාජයේ බොහෝ දෙනෙක් ඒක දුක් දෙන කාරණාවක් වශයෙන් සලකන්නේ. කර්ම කියන එක නිකන් කරුම කියලා හිතනවා වගේ. කර්මේ කියලා කියන්නේ සමහර විට. එය එක පැත්තක් නැත්තම් හතරෙන් එකක් විතරයි. ඒ නිසා ඒක පුළුල්ව හදාරලා තේරුම් ගන්න ඕන. දැන් මේක අහනවා සියල්ල සිදුවේද කියලා. ඉතින් බාහිර ලෝකේ තියෙන දේවල් ඒවා න්‍යාම ධර්මානුව සිදුවෙන දේවල්නේ. මේක මේ තමන්ට බලපාන දේවල් මේ පෙන්වන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියන්නේ යමක් වැපරුවොත් ඒකේ අස්වැන්න ලබන්න වෙන්නේ ඒ જાතියෙන්මයි. අන්න වගේ මේ කර්මපදයෙන් පෙන්වන්නේ සසර තමන්ට විපාක හැදෙන ආකාරය. පමණක් නෙවෙයි. ලෞකික විපාකවල ආකාර තුනකුත් තව ලෝකෝත්තර විපාකයකටත් බලපාන කර්මයකුත් සඳහන් වෙලා තිබෙනවා. අනෙහිමයි අපි ඒක තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් එතකොට මේ කර්ම කියන්නේ බීජ, විපාක කියන්නේ අස්වැන්න. කර්ම කියන්නේ හේතු, විපාක කියන්නේ ඵල. එතකොට බීජ වැපරුවොත් අස්වැන්න ලබා ගන්න සිද්ධ වෙනවානේ. මෙන්න මේ මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් Tamanගේ අනාගතයට බලපාන ආකාරය, සසර හදන ආකාරය තමයි මේ තුල විග්‍රහ වෙන්නේ. නමුත් මේ සමාජයේ උගන්වා තිබෙන ආකාරයට කර්මය කියන්නේ මිනිසාට නිදහස් වෙන්න බැරි දෙයක්, කර්මයේ වහලෙක් කියලා කර්මවාදයක් බුදු සමය නෙවෙයි. බුදු සමය anu කර්මවාදයක් නෙවෙයි. මිනිසා කර්ම නියාමයට අහු වෙලා ඉන්න ආකාරය පෙන්නලා ඉන් නිදහස් වෙන ආකාරය දේශනා කිරීමයි බුදු සමය. එනිසා විපාක දෙන කර්ම, විපාක දෙන කාල ආදී වශයෙන් මේවා පොත්පත් වලින් ඔබට පාඩම් කරගත්ත හැකියි. නමුත් මා ඊට වඩා පුළුල්ව විග්‍රහ කරනවා මේක. ඒ අනුව පළමුව තේරුම් ගන්න ඕන අර අහිංසක නැත්නම් යමක් නොතේරුම් ගත්ත අය දුක් විපාක දෙන පාප කර්මයන්ට පමණක් කර්මය කියනවා වෙනුවට ත්‍රිපිටකයේ උගන්වා ඇති පරිදි චත්තාරීමානි වික්ඛවේ කම්මානි මායසං අවිඤ්ඤා සච්චිකත්වාපවේදිතානි කියන වචනයට හුරු වෙන්න. මහන්නේ මෙන්න මේ කර්ම જાති 4
මමගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගෙනයි ලෝකට දේශනා කරලා තිබෙන්නේ කියලා උන්වහන්සේ වදාරලා තිබෙනවා. අර ඔබ එකයි කිව්ව එක ඒ එකයි කිව්ව පැත්තට අදාළ තුනක් තියෙනවා. අන මිනිසාට මෙන්න මේ සීමාව තුළ මේ තුන දක්වා ඉහළ පහළ යන්න පුළුවනි. සෝත්සාහයෙන් සිත දියුණු කිරීම මගින්. නමුත් බුදුවරුගේ අවදානුශාසනා නොලැබ සත්පුරුෂ සංසේවයක් නොලැබ සද්ධර්ම ශ්‍රවණයක් නොලැබ හතරවෙනි කර්මයට යන්න බෑ. අර කර්ම තුනේ රැඳී ඉන්න තාක්කල් සත්වයා කර්මවල වහලෙක්. ඒ කර්මවාදයයි. ඒකේ සත්වයාට සැප දුක් ලැබෙන ආකාරය පිළිබඳ විග්‍රහයක් තියෙනවා. ලෞකික සැප දුක් ලැබෙන ආකාරය. ඒක තමයි කම්මං සත්තේ විභජති අදිදං හීනප්පනීතත්තාය කියන පදයෙන් පෙන්වන්නේ. කර්මය විසින් සත්වයා බෙදනු ලබනවා හීන සහ ප්‍රණීත නැත්නම් උසස් සහ පහත් නැත්නම් ධනවත් සහ දුප්පත් එහෙම නැත්නම් සැප විඳින සහ දුක් විඳින කියන අර්ථයට. එතකොට ඒක සාමාන්‍ය සමාජයේ කෙනෙකුට උපයෝගී කරගන්න පුළුවන්. තමන් සොයක් සැපතක් කැමති නම් ඒ සොයක් සැපතක් ලබන්නට අදාළ කර්ම මොනවද කියලා තේරුම් අරගන්න පුළුවන්. තමන්ට කරදරයක් හිරිහැරයක් එන්නේ මොනවයින්ද? ඒවා නොකර ඉන්නට උත්සාහ කරන්න පුළුවන්. ඒ විදිහට මේ කර්ම විපාක විශ්වාසය සමාජයේ තරමක් හොඳ කරන්න උදව් වෙනවා. මන්දයත් සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චනෝනේ. මරණයට බයයි දඬුවමට කැමති නැහැ. තවත් විදිහකින් කියනවා දුක් විපාක වලට කැමති නැහැ. අපලයක් ආවයි කියලා බෝධි පූජා දින ගණනක් තියලා අපලෙන් මිදෙන්න බලනවා. තොවිල් පවිල් තෝත්‍ර කියලා ඔය අසනීපයක් අහම ඒවෙන් මිදෙන්න බලනවා. දුක් විපාක වලට කැමති නැහැනේ. එතකොට බාහිර කාරණා නිසා දුක් විපාක එනවා. නමුත් Tamanගේ චේතනාවේ පවතින ක්‍රියාකාරකමක් නිසා කර්මයක විපාක වශයෙන් අර යදිදං හීනත්තාය පාප කර්මයේ විසින් සත්වයා දුකටපත් කරන පැත්ත හීන භාවයේ පිණිස සත්වයා බෙන් කරනු ලබනවා බෙදනවා වරනු ලබනවා. ඒක විශ්වාස කළොත් කෙනෙක් ඊට පස්සේ දුක් විපාක වෙනත් දෙන්නා වූ කර්මයන්ගෙන් බැහැර වෙන්නට ඔහු දන්නා පමණින් ඥානයෙන් නුවණේ උත්සාහය යොදනවා. ඒක තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ අත්තිබික්කවේ කම්මං කන්නං කන්න විපාකම්. ඒක හතරෙන් එකක් විතරයි. කන්න කර්මය කියන්නේ පාප කර්මය, කන්න විපාකය කියන්නේ දුක් විපාකය. අන්න හේතුඵල කර්ම විපාක. එතකොට කන්න කර්මයේ බීජයයි කන්න විපාකයේ ඵලයයි. කන්න විපාකයේ නැමැති ඵලය ලබන්න කැමති නැත්නම් කර්ම නැමැති බීජය වපුරන්න නැතුව ඉන්න ඕන. අනතුරුව කර්ණ කර්මය සඳහා පංචපාපය සහ දස කුසලය මුල් වෙලා චේතනාවෙන් කරන සිතෙන් කයෙන් වචනෙන් අර චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා පදේ හරියනවා අන්න. දුෂ්ට වූ සිතින් මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තකෝ මන් දුක්ඛාන් වේති. චක්කං වහතෝ පදං. දුෂ්ට වූ සිතින් විතරක් නෙවෙයි කයින් වචනෙන් දෙකෙන් තුනෙන්ම සිතින්නේ කරයිද කියයිද බාසතිවා කරෝතිවා. එහෙනම් ඔහුට අන්න ඔහු වැපුරුවා දැන් අස්වැන්න ලබන්න වෙනවා. මේක සාමාන්‍ය සමාජයට හරිම හොඳයි. එතකොට තමන්ට අහිත පිණිස අවැඩ පිණිස දුක් පිණිස තියෙන කාරණාත් තමන්ගේ ජීවිතයට ආසා නිසා දුක් වලට කැමති නැති නිසා නොකර ඉන්නවත් බලනවා. අනිත් අය ගැන කෙසේ වෙතත්. ඒක සමාජයේ පවෙන් වැළකීම වශයෙන් සැලකුවට ආරි සත්‍යයට අනුගත කළ පව කියන පදේ ඊට වඩා ගැඹුරුයි.
ඔය පව්පින් දෙකක් වශයෙන් බෙදාගත්තොත් තමයි ඕක පව කියලා ගන්නන්නේ. ඒක කන්න කර්ම. එහෙම ගන්න ඕන. දුක් විපාක දෙන ක්‍රියාකාරකම්. මේ විපාක දෙන්නේ කොහොමද? අර කර්ම වලට හැකියාවක් තිබෙනවා චිත්තාභ්‍යන්තරයේ සැඟවී ආපහු වෙන්න. ඒ චේතනාවෙන් කරනකොට ඒකට අදාළ විපාකයක් දෙන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයේ ශේෂ වෙනවා. ඒකට තමයි පව් සිද්ධ වෙනවා කියලා කියන්නේ. එහෙනම් හේතුව ඉතුරු කළොත් ඉහාත්ම වශයෙන් පරලොව වශයෙන් මෙලොව වශයෙන් පරලොව වශයෙන් සසර ගමනකට සසර විපාකයකට සසර දුක් විපාකයකට විශේෂයෙන් පව් විපාක නම් මිනිසුන් අතර අපහාස උපහාස චෝදනා දඬුවම් පරලොව නම් මිනිස්කමෙන් පහළට වැටෙන දුක් විපාක තියෙන උත්පත්ති. අපායට යන්න ඕනෑ නම් නුඹට කරනු මැනව කන්න කර්ම හැකි හැම විට. එතකොට කය මනුස්ස වුණාට මනසින් පහළට වැටෙනවා. තීරණය මනස පහතට වැටිච්ච මනසට ගැලපෙන අනාගතයක්. ඔය වඩුවා විසින් ගේ හදනවා කියන වචනේ තොතෙන් තමයි ගැලපෙන්නේ. Taman ආසා කරන්නේ මිනිස්කමට අදාළ නැති වැඩ කරන්නද? එහෙනම් මිනිස්කමට අදාළ නැති ලෝකයකට පාර හදලා දෙනවා ජීවිත අවසානයේදී. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඒ ඉගැන්වීම පෘථග්ජන මට්ටමේදී ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව මේ කර්මඵල විපාක විශ්වාසය නිසා හමු වෙන දුක් විපාකයට බියෙන් පවෙන් වැළකීමට උත්සාහ කරන සමාජයක් හැදෙනවා. තරමක් සමාජය හොඳ කරන්න. තවත් කර්මයක්. අතිවිකේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. ඒ මිනිසා අතින්ම චේතනාව හොඳ පැත්තට හරවපුවා. අර පස්පව් දස කුසල වලට අයිති කර්මයන් කරන්නේ නැත්නම් ඒවට එවෙන් වෙන් වී කරන ක්‍රියාකාරකම් සුභ සාධනය කියනවා, සුචරිතවාදී කියනවා, පින්කම් කියලා කියනවා, පරාර්ථකාමයේ කියලා කියනවා. ওই වචනට අදාළ අන් අයට උදව්වක්ම යහපතක්ම ආදී වශයෙන් එබඳු ක්‍රියාකාරකමක් අවශ්‍ය මොහොතක. ඒ ආත්මාර්ථයක බලාපොරොත්තුවක් නැහැ, කාටවත් රිදවන බලාපොරොත්තුවක් නැහැ, පරිගන්න බලාපොරොත්තුවක් නැති වුනහම. ඒත් චේතනාව. අතනත් චේතනාව නසන්නම් වනසන්නම් රිදවන්නම් කියන චේතනාව. මෙතන අනුකම්පා කරන්නම්, උදව් කරන්නම්, කරුණාව දක්වන්නම්, පිහිට වෙන්නම් කියන චේතනාව. චේතනාව කර්මයයි කියලා තනි වචනෙට ගන්න නැතුව එහෙම බලන්න. නමුත් මේ විග්‍රහ කරන්නේ පෘථග්ජන භාවය තුළ කර්ණ කර්ම සුඛ කර්ම කන්න සුඛ කර්ම කියන එක. එහෙනම් පින් සිද්ධ වෙන එක වළක්වන්න බෑ. එතකොට ඒ බීජය පුණ්‍ය කර්ම බීජය, විපාකය පුණ්‍ය ඵලය. ඒක ඔබ කැමති සැප විපාකය. ඉහාත්ම වශයෙන් ආයවර්ණ සැප බල මිනිසුන් අතර, පරලෞකිකවත් පරලෝ වශයෙන් මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට. මිනිසුන් අතර ඉපදුනොත් සැප දුක් විපාක දෙකම කලවම් කොහේ ඉපදුනත් දෙවියන් අතරට ගියොත් දුක් විපාක නැහැ, සැප විපාක පමණයි. දැන් පරලෝට සසර හැදුවා පව් පාප කර්ම සහ පාප විපාකය. පරලෝට සසර හදනවා පුණ්‍ය කර්ම සහ සැප විපාකයක්. එනිසා මේ කර්ම විපාක සසර හදනවා. කර්ම විපාක විග්‍රහ කරන්නේ බුදු සමයෙන් පෙර, බුදු සමයට පෙර සසර තුල. අන්න පුබ්බේත කත පුඤ්ඤතා කියන පදේ. ඔබ මෙලොවට එන විට එන්නේම කිසියම් අල්ප හෝ මධ්‍යම හෝ පුණ්‍ය කර්මයක විපාකයක් වශයෙන් දානේ සීලේ. ඒකට ආයුෂ තියෙනවා. අවුරුදු 15 20 වෙනකල්ම නොමිලේ කෑම බීම ඇඳුම් පැළඳුම් සියල්ල හම්බ වෙන්නේ නිසා තමයි. අපේ රටේ දරුවන්ට. අනිත් හැම රටේ මේ කරනවද මම දන්නේ නැහැ. එතකොට ඒක විපාක දීලා ඉවර වෙනවා. එතකොට ආයෙ හොයන්න වෙනවා.
ඒ කියන්නේ උපයන්න වෙන්නේ ආපහු 20 25 වෙනකොට. ඒ ස්වභාවයෙන් මෙහෙම නම් මිනිසා යනු මිනිස් උත්පත්ති යනු පුඤ්ඤකිරිවත්ත සූත්‍රවල සඳහන් පරිදි නම් සුචරිතෙහි විපාක අල්ප දානෙහි අල්ප සීලෙහි මධ්‍යම දානෙහි මධ්‍යම සීලෙහි. එතකොට අන්න ඒවා කර්ම. දානයත් කර්ම සීලයත් කර්ම. එතකොට ඒ විපාකය තවත් පැත්තකින් ගත්තාම චුල්ලකම්ම විභංග වැනි සූත්‍රවල රෝග පීඩා බහුල වෙන්නට අල්පායස්කෝ මරණයටපත් වෙන්න අර කන්න කර්මය උපපීඩක උපඝාතක වශයෙන් බලපානවා. සුඛ කර්මය තවදුරටත් ආයුෂ දීර්ඝ වෙන්න, නිදුක් නිරෝගී සුව ලැබෙන්න, ඒ වගේ තව සැප සම්පත් ලෞකික වශයෙන් ලැබෙන්න බලපානවා. නමුත් මේක සතුට වෙන්න කාරණයක් හරි සදාකාලිකව තියෙනවා කියලා හිතන්න කාරණයක් නෙමෙයි. මේකත් අර දේවදත්තට කර්ණ කර්මයේ විපාක දීලා ඉවරලා එන්න පුළුවන් වුණා එහෙන් වගේ දෙවියන්ට පුණ්‍ය විපාකේ දීලා ඉවරලා එහෙන් එන්න වෙනවා. ඉවර වෙනවා. පාවිච්චි කරනකොට දැන් මේ දවස්වල ජනප්‍රිය උදාහරණයක් ගත්තාම ගෑස් ටැංකිය පාවිච්චි කරනකොට ඉවර වෙනවා. පාවිච්චි කරන්න ගෙදර ගේන්නේ නිකන් තියන නෙවෙයිනේ. ඒ වගේ විපාක දෙනවා කියන්නේ පාවිච්චි වෙනවා. එතකොට ඒක ගෑස් ටැංකිය ඉස්සරහම කඩේ යන්න වෙනවා වගේ පාප විපාක ඉවරනහම එතනින් චුත වෙන්න වෙනවා. පුණ්‍ය විපාක ඉවරනහම දෙවියන්ට චුත වෙන්න වෙනවා. මෙහෙදි නම් ඝනකය ආයු ඉවරනහම තව කැමති වුණාට චුත වෙන්න වෙනවා. එහෙමනම් පාප කර්මයට සදාකාලික නිරයක් නැහැ. නමුත් ගිහින් එන්න වෙනවා. මෙහාට එනවද කියන්න බෑ. නමුත් ඒක සසර හදනවා. පුණ්‍ය කර්මයට සදාකාලික ස්වර්ගයක් කොහොම නැත්තම් නිවනක් නැහැ. ඒක ගිවිලා ආගන්තාරෝපණක් බවන් එන්න වෙනවා. මිනිසා විසින් කරන පාප කර්මය සහ පුණ්‍ය කර්මය තමයි මිනිසාට අපාය සහ දිව්‍ය ලෝකේ හදලා දෙන්නේ. ඔහු හදා ගන්නවා. ඒවා අපට යන්න හදලා තියනවා නෙමෙයි. එහෙමයි සමාජයේ හිතන්නේ ඒවා පොළොව යට තියෙන උඩ තියෙනවා අපි යනවා කියලා. දැන් කයන් කවුරුත් යන්නේ මොන ආගමකවත් සියලු දෙනා පොළොවට පස් වෙනවා. අලු දූලි බවටපත් වෙනවා. නමුත් අර බීජ කර්ම බීජ. ඔය පාප කර්ම බීජයටත් සංඛාරය කියලා කියනවා අපි. අපුණ්‍යාවි සංඛාරය පුණ්‍ය කර්ම බීජටත් පුණ්‍යාවි සංඛාරය කියනවා. අபிසංකාර කියන පදේ තේරුම අනාගත විපාක ඇති කරන්න. නමුත් මේක තුල තියෙන ආවමේ තේරුම් ගන්න බැරිකමට අවිජ්ජාපච්චය සංඛාරා කියනවා. කවුද යන්නේ මොනවද යන්නේ කොහෙද තියෙන්නේ කියලා මහන්නේ ප්‍රශ්න ඔක්කොම. ඒක ඉතින් මට කියන්න තිබෙන්නේ වර්තමාන පරිගණකවල ඔය දරුවෝ තමන්ට අදාළ දත්ත එකතු කරනවා එකට. එකතු කරලා රහස් වැකියක්. දාලා තිනවා කනිත් කාටත් හොයන්න බැරි වුණාම බැරි වෙන්න පාස්වර්ඩ්. ඉතින් අනිත් ඇයට ඔන් කරලා බැලුවට හොයන්න බෑ. ඔක ගලක තලලා තියලා තැලුවත් දත්ත ටික ගන්න බෑ. නැද්ද? නමුත් අදාළ කෙනාට විදුලියට එකතු කරලා තියෙන විද්‍යුතයට ආපහු ඉල්ලපුවම දෙනවා. හොඳ ඒවයි නරක ඒවයි දෙකම ගබඩා කරලා තියනවා කියලා ඉල්ලන්න. වෙනම තියෙන පාස්වර්ඩ් දෙකකින්. හොඳ ඒවා ඉල්ලපුවම හොඳ එක හම්බ වෙනවා නරක ඒවා නරක එක හම්බ වෙනවා. අන්න ඒ වගේ මරණාසන්න මොහොතේදී මේ දෙකෙන් එකකට තමයි දොර ඇරෙන්නේ ගබඩාවට. ඒ නිසා ලබාගත් ජීවිතේ කර්ම රැස් කරනවා කියලා කියන්නේ සසර හදනවා කියන එක තේරුම් ගන්න ඊගාවට. සසර ඉන්නවනම් තව ටිකක් කල් ඉන්න සැප විපාක සඳහා පුණ්‍ය කර්මය උදව් වෙනවා කියන එකත් තේරුම් ගන්න. තව මේකේ දිගුවක් තියෙනවා සුඛ විපාකේ. ඒක මේ ඔය සූත්‍රවල විග්‍රහ වෙන්නේ නැහැ. නමුත් තිබෙනවා හැම එකක්. ඒක ඔය සුඛ කර්මයේම තවත් කොටසක් වශයෙන් ගන්න පුළුවනි මේ පව් නොවන. නමුත් ඒක කාම ලෝකේට දිව්‍යයන් අතරට විපාක දෙන එකක් නෙවෙයි. ඊට එහා ලෝකෙට විපාක දෙන දෙයක්. ආයු වර්ණ සැප බල වශයෙන් නෙමෙයි දෙන්නේ ධානසෝය. ඒකට කියනවා ධාන කර්ම. රූපාචර අරූපාචර කියලා තමයි පොතේ උගන්වන්නේ. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සත්‍ය ගවේෂකයෝ හොයාගත්තා වූ සතර ඇවිදින ඊළඟ මාවත හේවත් ගැලවීමක් නැති දිගු කල් වසන්ට පුළුවන් දුෂ්ටක්ෂණ වලට යන පාර.
ඉන්නකල් සැනසීම තිබෙනවා. නමුත් අවිද්‍යාව දුර්වල නැති නිසා ආපහු එන්න වෙනවා. එහෙම් පිට වෙන දොරටුවක් නැහැ සසරෙන්. රූපාවචර බඹලවෙන් හෝ අරූපාවචර බඹලවෙන් සසරෙන් නිදහස් වෙන දොරටුවක් නැහැ. ආගන්තාරෝ පුනබ්බව. ගියානම් අර හම්බ කරගෙන ගිහින් හෝටලයකට ඉඳලා කාලා සල්ලි ඉවර වුණාම හෝටලෙන් බිමට දානවා එළියට දානවා වගේ වැඩක් තමයි වෙන්නේ. ධානා විපාකේ ආයෙත් අර ගෑස් ටැංකිය ඉවර වෙනවා වගේ විපාක දීලා ඉවර වෙනවා. එතකොට ගෑස් නැහැ. ගෑස් නැතුවම රට්ටු නිවාස වලින් පල්ලෙහාට බහින්න වෙනවා නිින්ද වෙන්නේ නැහනේ. හොයන්න බෑනේ ගෑස් නිවා නැතුව. දැන් මේ දවස්වල මොන දීලා තින්නෙත් ඒක නේ අය. ඉතින් ඒගොල්ලෝ අසරණ කරන්න හොඳ නෑ ඇත්තටම. පාලනය කරන අය මේවා හිතන්න ඕන කල්ැතුව. අර සාමාන්‍යයෙන් ගම්බද විහාරේ තියෙන වචනයක් බර වුණාම පිටිය හොයනවායි කියලා. බර වුණාම පිටිය හොයලා හරියන්නේ නෑනේ. ඒකට කල්ැතු එහෙම වෙන බව දැනගෙන සකස් කරගෙන තියාගන්න ඕන. ඊට අදාළ තැන. ප්‍රතිපත්තිකාමී පාලනයකට ඒ වගේ දුරදර්ශකමක් තියෙන්න වෙනවා. දර්ශනයක් තියෙන්න ඕනනේ. එහෙම නැත්නම් ඒ දුර්වලකම තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ. කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ ඒකට. ජනතාව පාලනයක් බාර දෙන්නේ ඔවුන් රංජනය කරන්න. ඔවුන්ගේ ප්‍රශ්න ඔද්දල් කරන්න නෙමෙයි. ඔවුන් පීඩාවටපත් කරන්න නෙමෙයි. ඔවුන්ව ඒවයින් දුර දැකලා ගලව ගන්න. ඒසත් දුර දැක්මක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒවට උපදේශක මණ්ඩලයක් ඉන්න ඕන. ඒ උපදේශකවරු කල්ැතු උපදෙස් දෙන්න වෙනවා. උපදෙස් ගන්න ඕන. පිළිපදින්න වෙනවා. උපදෙස් දුන්නා ගත්තේ නැද්ද? උපදෙස් දුන්නේ නැද්ද කියන එක මම දන්නේ නැහැ මේ මොහොතේ. පාලකින්ට කේවට උපදෙස් දීලා හරියන්නේ නැහැ. මහ ඖෂධ උපදෙස් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් නැවක් පදවනකොට නැවේ කැප්ටන් නැත්තම් කප්පිත්තා කියලා කියනවා. එයා පළපුරුදු කෙනා. එයා කාට බාර දුන්නත් අවදියෙන් ඉන්න ඉදිරියේ තියෙන අනතුරු පිළිබඳව. කාලගුණ අනතුරු පිළිබඳව තවත් සරානතුරු පිළිබඳව තව අයිස් කුට්ටි එහෙම නැත්තම් පර්වත ඒවා පිළිබඳව ළඟදි දැක්කහමනේ අර මේ අනතුරටපත් වෙන්නේ. ඈත දැක්කම හරවා ගන්න කල් තියෙනවානේ. කැප්ටන් කියලා කියන්නේ ඒ ඈත දකින්න නිසා. එයා අනතුරටපත් නොවි ගලව ගන්න දැනගන්න ඕන. අන්න ඒ වගේ තමයි මේකත්. එවනම් අපිට මේ Tamanගේ ජීවිතය සම්බන්ධයෙන් ඔබ කැප්ටන් නැත්තම් මෙහෙවන්න. දැන් ඔබ මෙහෙවනවා ජීවිතේ. ඔබේ කන්න කර්ම මෙහෙම මත නම් ඔබට ජීවිතෙන් එහා පැත්තට හැරලා යන්න වෙනවා වම් පැත්තට හෙවත් දුගතිගාමීත්වයට. සුඛ කර්ම නම් ඔබට කාම සුගතියට. ධාන කර්ම නම් ධාන බබලවට. එතකොට මේ කන්න කර්ම සුඛ කර්ම තව එකක් තියෙනවා එකක් කියලා ඉන්නම්. කන්න සුඛ කර්ම. ඒ කියන්නේ මිනිසා විසින් ඔය කර්ම විපාක විශ්වාසයක් නැතුවම ඕන දෙයක් කරනවා. හොඳ දේවලුත් කරනවා නරක දේවල්. කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිච ඒකදා. පවකනුත් කරනවා පින්කනුත් කරනවා දෙකම කර්මනේ. කලවම් කර්ම කලවම් විපාක පිණිස හේතු වෙනවා. එක ලියද්දක එක වී වර්ගයක් වපුරනවා එතකොට ඒ කරල් විතරක් හැදෙනවා. අනිත් ලියද්ද තව වී වර්ගයක් වුණා ඒකේ කරල් විතරක් හැදෙනවා. තව ලියද්දක කලවම් කරලා වපුරනවා. එතකොට කලවම්නේ හැදෙන්නේ. ඒ වගේ කන්න විපාක පමණක් විපාක දෙන තැනක් තියෙනවා කාම දුගතිය කියලා. සුඛ විපාක පමණක් විපාක දෙන තැනක් තියෙනවා කාම සුගතිය දෙවියන් අතර කියලා. මිනිසුන් අතර සහ ඇතාසුනකයා ගවය ආශ්‍රය වෙන අයට මිනිසුන් පින්කමෙන් ඉපදිලා පින්පව් විපාක විඳිනවා. සත්වයා පව්කමෙන් ඉපදිලා පින් විපාක විඳිනවා. කන්න කර්ම සුඛ කර්ම. සාමාන්‍යයෙන් මම උදාහරණ පෙන්නනවා ඉතින් ඔයාලට. හොරකම් මරකම් කරනවා දානයක් දෙනවා. හොරකම් මරකම පාප කර්මය, දානය පුණ්‍ය කර්මයක්. ඒ වගේ පුණ්‍ය කර්මයන් කරනවා. පුණ්‍ය කර්මයන්ගේ ඇතුළත ලාභ ඉපීමේ චේතනාව හරි ගසා කෑම හරි තියෙනවා නැත්නම් එතකොට ඒක පාප කර්මයක්. මේ ශේස්ත්‍රයට ආපු අයට නැත්නම් මේ ආදායම් ලාභ ලැබෙන ශේස්ත්‍රයට ආපුවාම ඔය වගේ ඒ ලාභය තමන්ගේ පැත්තට හරවගෙන ආත්මාර්ථකාමී කරන්න වෙන්න.
එතකොට ඒක මිනිසා ගසා කන මිනිසා රවට්ටන තැනටපත් වෙනවා. ආගමික ලෝකෙත් එහෙමයි, ව්‍යාපාර ලෝකෙත් එහෙමයි. අධික ලාභ සඳහා, නොමගැවීම් සඳහා. එබඳු තත්ත්වයකදී ඔහු අතින් කන්න කර්මස් සිදු වෙනවා, සුඛ කර්මස් සිදු වෙනවා. සාමාන්‍යයෙන් පෘථග්ජනයයි කියලා කියන්නේ මේ කන්න සුඛ කර්ම දෙකම සිදු වෙන එක්කෙනා. බෞද්ධින් වශයෙන් ගත්තොත් වෙසක් හරි පොසොන් හරි ඒ වගේ උත්සව අවස්ථා හරි ආගමික අවස්ථා හරි ගත්තාම කරන කර්ම සුඛ කර්ම. නමුත් ඔවුන්ගේ ඉඩම් අර්බුදයකදී, දේශපාලන අර්බුදයකදී තවත් මොකක් හරි කාරණයකදී ඔහු ලෝභ දේශ මොහ පාවිච්චි කරනවා නම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය පළ ගැනීම, එතකොට කන්න කර්මත් කරනවා. පෘථග්ජන කියන මනුස්සයාට අපි මේ මිනිස් වර්ගයාට අපි පව් කරන්නේ නැහැ කියන වචනේ කියන්න වළංගු නැහැ. මතක තියාගන්න ඒක හොඳටම. ඒ ඔවුන් දන්න මට්ටමින් සතුන් මරන්න නැති හින්දා හරි මත්පැන් බොන්න නැති හරි නිතදා හරි කරන්නේ නැහැ කිව්වට පාප මූලයන් ලෝභ දේශ මොහ. පෘථග්ජන කියන්නේ ලෝභ දේශ මොහ වැඩි දියුණු කරන්නා. එහෙනම් ඔහු අතින් අනිවාර්යයෙන්ම පව්පින් දෙකම සිද්ධ වෙනවා. පව් සිදු නොවෙන්න නම් ලෝභක්කය, දේශක්කය, මෝහක්කය මේ ලෝභ දේශ තුන ෂේ කරගත්ත කෙනෙක් වෙන්න වෙනවා. එයා පෘථග්ජනෙක් නෙවෙයි. මේ කාරණාව ඔබ වටහා ගන්න වෙනවා. අන්න මේ විදිහට අපි දැනට ගනිමු. සංසාරයේම අපාය 4, දිව්‍ය ලෝක 6, මනුස්ස ලෝකය, රූපී බඹලව 16, අරූපී බඹලව 4. ඔය මේ මිනිසා විසින් කරන කර්මයන්ට අනුව සසර සකස් වෙ තිබිච්ච ආකාරයක් ඔය. තව එකක් එහෙම ඉතිස්ස බුදුවරේ පහළුනේ නැත්නම් තව ධානා කර්මයක් හොයන තවත් බඹතලයක් හදාගන්න බැරි නෑ. ඒවා තියනවා නෙමෙයි, මිනිසා විසින් ඒවා කර්ම කරලා හදා ගන්නවා අදාළ විපාකයක් සඳහා. මූලික වෙන්නේ මිනිස් ජීවිතය. දැන් ඔන්න මම කල්පනා කාමේ කම්මං සත්තනි විභජති අදිදං හීනප්පනිත්තත්තාය කියන කාරණාව පැහැදිලි කළා මේ විදිහට සංසාරයේම කර්ම විපාක. එතකොට කර්ම කරලා සසර හදන්න පුළුවන්. ඔබට හොඳ පැත්තට හදා ගන්න ඕන නම් ඔබ පාප කර්මයන්ගෙන් බැහැර වෙලා පුණ්‍ය කර්මයන් කළා හොඳ පැත්තට හදා ගන්න. හැබැයි ස්ථාවර පදිංචියක් දෙන්නේ නැහැ. මෙහි කර්ම කරලා ගියාපුවම මෙහි කර්ම කරන්න බෑ, විපාක විඳින්නයි පුළුවන්. අපේ නම් හිතනවා හෙත් කර්ම කරන්න පුළුවන් කියලා. විපාකේ නිම වෙනවා. ගෑස් ටැංකිය ඉවරුනහම පහළට බහින්න වෙනවා වගේ. එතකොට එතනින් චුත වෙන්න වෙනවා. ඒ චුත වෙන එක ආපහු මිනිස් ලෝද? දෙවියන්ට මිනිස් ලෝ, දෙවියන්ට අපායද? බඹලෝ අපායද? බඹලෝ එහෙම නියත වශයෙන් කියමනක් නැහැ. මොකද මේ හැම තැනටම යන්නේ මිනිසා පව්පින් දෙකම කරලා. එහෙම නැත්නම් පව්පින් යට කරලා ධානය වඩලා. අර යට කරපු විපාක එන්න තියෙන හේතු ඉවර නැහැ. අර ඔබ ඉගෙනගෙන තියෙන දිට ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරි වේදනීය වශයෙන් හරි තව ඉතුරු එකකින් බීජ පැලවෙනවානේ. මේ කර්ම බීජ මේ දැන් අනිත් බීජ නම් මාස 3කින් 6කින් අවුරුදු කන්නකින් කල්පහුව වෙනවානේ. ප්‍රරෝණ ශක්තිය නැති වෙනවා. මම මේවා හැම වෙන්නේ නැහැ. අපායට බලපාන, දිව්‍ය ලෝකයට බලපාන, මනුස්ස ලෝකයට බලපාන, බඹලෝට බලපාන රූපී අරූපී ඒවා හීන වෙන්නේ නැහැ. යටපත් වී තිබී අදාළ සාධක එකතු වෙනකොට පණ ගන්නවා. දැන් කර්මයෙන් සියල්ල සිදු වේද නෙවෙයි. ලෝක සිදු වෙන දේවල් වල තව න්‍යාම ධර්ම බලපානවා. ඒක පැහැදිලි කරන්න ගියොත් මට ඕන දේවල් කියන්න කාලේ නැතුව යනවා. අවතකින් බලා ගන්න. නමුත් කර්මය සතරේ සත්‍ය අහිර කර තබයි. කන්න කර්මය, සුඛ කර්මය, කන සුඛ කර්මය එකට වඩා එකක් දියුණුවයි. පාප කර්මයේ දුක්පාක දැනගත්ත මනුස්සයා තමයි පුණ්‍ය කර්මයට හැරිලා පුණ්‍ය කර්මයේ සැප විපාක සඳහා මංපෙත් සලසා ගත්තේ. පුණ්‍ය කර්මයේ විපාකයේ ජාති ජරා ව්‍යාධි ශෝක මාර්ගයන්ගෙන් සහ අටලොව දහමේ කම්පාවෙන් ගැලවීමක් නැති බව දැනගෙන තමයි ඊට එහාට හොයපු අය ධානා කර්මය හොයාගත්තේ. දැන් යදිදං හීනප්පනිතත්තාය අපායේ හීන කියලා ගනිමු. මනුස්ස හීන පනිත දෙකම කියලා ගනිමු. දෙවියන් අතර කාමසුඛේ ප්‍රණීත බව ගන්න, බ්‍රහ්මයින් අතර ධානසෝයේ ප්‍රණීත බව. දැන් මොනවද මේ? අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර නම් වූ කර්ම තුනේ අනාගතය.
දැන් ගන්න සංඛාරා පරමා දුක. මේ සංඛාර තුනම රැස් කරලා දුකින් මිදුණාද ලොකම දුක සංඛාරයයි කියලා නේද තියෙන්නේ. එතකොට මේ සංඛාර තුන රැස් කරලා හතර ඇවිදින්න ඇරුණාම දුකින් මිදෙන්න බැරි බව දැන් කීදෙරුම් ගන්නවද? සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ. සංඛාරයන් නිරෝධ කිරීමෙන් දුක් හටගන්නේ. දැන් සංඛාර රැස් කිරීම වෙනකොට බුදු සමයේ සංඛාර නිරෝධයක් තියෙනව නේද? ඕකයි බුදු සමයේ කර්මවාදයක් නෙමෙයි කියලා මම කියන්නේ. පුණ්‍ය අපුණ්‍ය ආනිජ්‍ය කර්ම රැස් කළා හතර ඇවිදින්න පාරක් හදන එක නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. ඒක හොඳ පැත්තක් ගන්නවා එහෙම. හොඳ පැත්තක් ගන්නවා. හොඳ පැත්තේ විපාක තිබෙනවා පෘථග්ජනය සඳහා. නමුත් දැන් අපි විග්‍රහ කළේ 4-3යි. මේ 4-3 බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකේ වළංගු බලපාන දෙයක්. බුද්ධෝත්පාදයටත් අබුද්ධෝත්පාදයටත්. විශේෂයෙන් පාප කර්මය හුඟක් බලපානවා. පුණ්‍ය කර්මය ඊට වඩා අඩුවෙන් බලපානවා. ධ්‍යාන කර්මය ඊටත් අඩුවෙන් බලපානවා. මොකද අපහසුයි උපදවා ගන්න. ගැඹුරු පැත්තකට හිත යොමු කළා වූ අය සඳහා තියෙන දෙයක්. දැන් මේ ටිකට මොකද්ද කියන්න ඕන? කර්ම මාර්ගය. මේ ඕනෑම කර්මයක් රැස් කරන කෙනා කම්මං සරණං ගච්ඡාමි කියලාව පිළිගන්නවද? තමා සරණ කරගෙන තමා දිවිනක් කොටගෙන නෙමෙයි ජීවත් වෙන්නේ. කර්මය කම්ම යෝනි කම්ම බන්ධෝ කම්මපටිසරණෝ. මේ නිසා මේ උගුලෙන් ගැලවෙන්නට තථාගත බුදු පියාණන් වහන්සේට මේ තුනට තව කර්මයක් වෙනම කර්මයක් උන්වහන්සේ හඳුන්වා දුන්නා, එකතු කරන්න සිද්ධ වුණා. අතිවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සංවත්තති. මානේ තවත් කර්මයක් තියෙනවා. කළුත් නැහැ, සුදුත් නැහැ. ඒ නිසා කළු විපාකත් නැහැ, සුදු විපාකත් නැහැ. ඒ කියන්නේ පව් වලට අයිතිත් නැහැ, පින් වලට අයිතිත් නැහැ. එබැවින් පව් විපාකත් නැහැ, පින් විපාකත් නැහැ. අර සසර ඇවිදින්න තියෙන කර්ම ශේ කිරීම පිණිස පවතින කර්මයේ හේවත් තවත් විපාකයක්. මේ කර්ම විපාක ඔක්කොම ලෞකිකයි. මේ කර්මයේ ලෝකෝත්තර විපාක. ඒකත් විපාකයක් මතක තියාගන්න. එහෙනම් ඒකෙන් හිමිහිට ඉගෙන ගන්න ලෞකික කර්ම රැස් කරලා ඒකේ විපාකයක් වශයෙන් ලෝකෝත්තර විපාකේ හම්බ වෙන්නේ නැහැ කියලා. අපේ රටේ හිතන් ඉන්නේ ලෞකික කර්මයක් වෙන පුණ්‍ය කර්මය රැස් කරපුවාම මේක විපාකයක් වශයෙන් ලෝකෝත්තර විපාකේ හම්බ වෙනවායි කියලා. මේ මිත්‍යා මත, මේ හනමිටි අදහස් වැටහෙන්නේ නැති තාක්කල් දුර වෙන්නේ නැහැ. ඒ තරමට සේවස් ගණනාවක් තිස්සේ අර කන්න සුඛ කර්ම දෙක විතරයි කර්ම කියලා කියන්නේ කියලා. කන්න කර්මයෙන් දුක් විපාක, සුඛ කර්මයෙන් නිවන් හම්බ වෙනවා කියන මතයක ජනමනස තැම්පත් වෙලා. ඔවුනොවුන් තැන්පත් කරගත්තා වූ මේ විස බීජයෙන් ඔවුනොවුන් නිදහස් වෙන්න ඕන අවබෝධයෙන්. පුඤ්ඤ පාප පහිනස්ස නැති දුක්ඛ සම්භවෝ කියලා නැද්ද? පුණ්‍ය විපාකයක් පාප විපාකයක් දෙක බැහැර කිරීම කියලා එකක් තියෙනවා වෙනවා. එහෙම නැත්නම් තවත් වචනයක් තියෙනවා. ආස්වාදේ සහ ආදීනව දැන ආස්වාදයෙන් සහ ආදීනවයෙන් මිදීම. එහෙම විස්තර කරන්නේ නැහැ පොතපත. එතකොට මම මේ කතා කළේ පාප විපාක පුණ්‍ය විපාක කියලා ආස්වාදේ සහ ආදීනව. ගන්නකෝ පාප විපාකය. ඔය ඔබ හිතන පරිදි දඬුවම් නැත්තේ නෑ තිබෙනවා. දඬුවම් අනිවාර්යෙන් තිබෙනවා. ඔබ හිතන පරිදි නෙවෙයි තිබෙන්නේ. එහෙම එකක් පොළොව යට තියෙනවා. අපි කයෙන් ඇදගෙන ගිහිල්ලා දඬුවම් දෙනවා කියන වෙනුවට කයෙන් යන්නේ නැති බව තේරුම් ගන්න ඕනනේ. කයෙන් යනවා නම් ඔය මොගලන් මහරහතන් වහන්සේ, අක්කර මහරහතන් වහන්සේම ගිජ්ජකටු පර්වතයෙන් බහිනකොට 이르දියෙන් දැක්කේ මේ පොළොව යට ඉන්නවා නෙමෙයි නේ දුක් විඳිනවා.
ඒ 이르දියෙන් දැක්කේ ඒ ඔවුන්ගේ ලෝකේ මනෝ ලෝකයේ තුල ඔවුන් මේ දැවෙන ආකාරය. ඒ වගේ ඒකට තැනක් නැහැ. නමුත් ඔවුන් විඳින්න ඕන. මේ විදිහට ඒක තමයි පාප කර්මයට ලැබෙනා වූ දුක් විපාකයේ මිනිසුන් අතර රෝගී වීම, ආයුෂ අඩු වීම, ත්‍රිසන්ගත සත්තු බවට පත්වීම, නිදහසක් වෙන්න පාරක් ඇත්තෙම නෑ, කා කොටා ගන්න එක, මරා ගන්න එක. එහෙම නැත්නම් ඕපපාතික වශයෙන් ගත් කල දුගති ගහමේ වෙලා අර මනෝ ලෝකයේ Tamanට අදාළ දඬුවම අවුරුදු 27ක් ගෙවෙන තුරු විඳින එක. මෙන්න ආදීනව. කර්මයන්ගේ ආදීනව. මිනිසුන් වෙලා ආයවර්ණ සැබ්බල භවෝග සම්පත්තානාන්තර දෙවියන් බවට පත් වෙලා මහේසාක්‍ය අල්පේසාක්‍ය දේවත්වය ඉපදුනා. මරණය දක්වාම ලෙඩවීමක් නැහැ. ජරාවක් නැහැ. සැප පමණයි. ඒ නිසා ඒක සදාකාලිකයි කියලා හිතෙනවා. නමුත් අන්නෙම පුණ්‍ය කර්මයේ විපාක ආස්වාදය. පාප කර්ම විපාක ආදීනව ගෙවි එතනින් චුත වෙන්න වෙනවා. පුණ්‍ය කර්ම විපාක ආස්වාදයේ ගෙවි ඉවරේ චුත වෙන්න වෙනවා. එහෙනම් සදාකාලික බවක් නැහැ. අන්න බුදුදහමෙන් පෙන්නන දේ. ඕවා සදාකාලික නැහැ. ඔතන ගිහින් ඉන්න බෑ. තව තැනකට ගියාම ආයේ පාර හම්බ වෙන්නේ නැහැ. දැන් ආස්වාදයෙන් සහ ආදීනයෙන් දෙකෙන්ම මිදීම තමයි නිස්සරණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ආස්වාදයේ විතරද ආදීනව විතරද නෑ. බුදුරජාණන් වහන්සේ ආස්වාදියාට ආදීනවයාට නිස්සරණය මේ දෙකෙන්ම මිදීමට නිස්සරණය කියන්නේ. මිදීම. අන්න කන්න කර්මයේ ආදීනවය. සුඛ කර්මයේ ආස්වාදය. කන්න සුඛ කර්මයේ ආස්වාදී ආදීනව දෙකම. දැන් බුදුන් වහන්සේ මේකද වදාලේ මේ මිනිසාගේ ඉරණම විග්‍රහ කරපු ආකාරය. ඒක බුදුබණ කියලා ගන්න එපා. මිනිසාගේ ඉරණම විග්‍රහ කරපු ආකාරය. එතනින් එහාට කොටස බුදුබණ නිස්සරණය. එහෙම නැත්නම් මේ උගුලෙන් ගැලවෙන්නට කර්මක්ෂය කිරීමේ කර්මය. අහිමි වෙන, ඇති වී නැති වෙන අනිත්‍ය වූ විපාක වෙනුවට නැති නොවන මේ දුක් විපාක කම්පාගෙන නොදෙන තව විපාකයට දොරක් කරනවා. ඒකත් විපාක. නමුත් ඒ විපාකයට ලෞකික කියන්නේ නැහැ. සංකත කියන්නේ නැහැ. ලෝකෝත්තර විපාක. අන්න මිනිසාට බුදුදහම අවශ්‍ය වෙන්නේ කන්න කර්මය කරන්න, සුඛ කර්මය කරන්න, කන්න සුඛ කර්මය කරන්න නෙවෙයි. ඒක බුදුදහම අවශ්‍ය නැත්නම් තිබුණත් ඕන රටක ඉපදිලා ගවේෂණය කරනවා නම් මේ ටික තමයි කරන්නේ. සසු සමයන් සමවේදී බුදු සමය විශේෂ වෙන්නේ මෙන්න මේ නිසා. අප කියව පොත්පත් අනුව බොහෝ සමයන් ඔය බුදුදහමේ සඳහන් කරන්නා වූ පින්පව් දෙකෙන් එහා පැත්තට මගක් පෙන්වන්නේ නැහැ. ඒකට වෙනත් වචන උන් භාවිතා කරනවා වෙන්න පුළුවන්. වත්මන් බුදු සමයට නැත්තම් සීවස් 6ක් 7ක් 8ක් තිස්සේ පැවතුන බුදු සමයට මේ හතරවෙනි කර්මය අහිමි උනේ ඇයි? අහිමි කළේ ඇයි? ඒ ගැන අවධානය යොමු නොනේ ඇයි? බුදුදහමත් තවත් සසර ඇවිදින කර්ම මාර්ගයක් බවට පත් වෙලා කර්මවාදයක් බවට පත් උනේ ඇයි? මහැ පැහැදිලිව කම්මක්ඛය දුක්ඛක්ඛය අතිබික්කවේ කම්මං අකන්නං අසුඛං අකතන්න අකුක් විපාකං කම්මක්ඛය සංවත්තති කර්මක්ෂය කිරීම වෙනස පවතින කර්මය දේශනා කොට තිබියදී ඒ පිටුව වසා දමා තිබෙන්නේ ඇයි? ඒ පිටුව විවරණය කරගන්නේ නැත්තේ ඇයි? මේ පෞපිය විපාක විශ්වාසයෙන් හදන සමාජය සෑහෙන හොඳ සමාජයක්. පවුන කරන්නේ නම් යහපත් දේවල් කරන්නේ නම්. නමුත් පෞකාරයත් ලෝභ දේශ මොහ සහිතයි, පින්කාරයත් ලෝභ දේශ මොහ සහිතයි. ඔහුට ඒක පාලනයක් තියෙනවා, මිදිලා නැහැ. පෞකාරයා ලෝභ දේශ මොහ සහිතයි, පින්කාරයා ලෝභ දේශ මොහ යටපත් කරගෙන භාවිතා කරගන්න අසුළුයි අවශ්‍ය මොහොතට. ධානලාභියා ලෝභ දේශ මොහ යට කරලා ගන්නෙ නැහැ, භාවිතයට ගන්න නැහැ ජීවිතේදී. නමුත් යටපත් කරගෙන.
ඒ නිසා ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං කියන පදයට මේ කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම වාදීන් ගිහින් නැහැ. දොර අරගෙන නැහැ. මේ ටිකට බුදුදහම කියන්න එපා. ඔය ටික ඒ සමාජයේ තිබුණා නම් ඒ ටික දේශනා කරන්න බුදුවරයෙක් ඕන වෙන්නේ නැහැ. බුදුන් වහන්සේලා මොකද කරලා තියෙන්නේ? යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. යම් දුකක් හට ගන්නවා නම් සංඛාර ප්‍රත්‍යයෙන්. එහෙනම් අපුඤ්ඤාභි සංඛාර ප්‍රත්‍යයෙන්, පුඤ්ඤාභි සංඛාර ප්‍රත්‍යයෙන්, ආනිජ්ජාභි සංඛාර ප්‍රත්‍යයෙන් දුක හට ගන්නව යරුණාම මිදීමක් තියෙනවද? ඒක බුදුදහම වෙනවද? සංඛාරංච නිරෝධයද කියන්නේ මේ තුනම නිරෝධ කරන්න ඕනේ. නිරෝධ කිරීමෙන් දුක් හට ගන්න නැහැ. නමුත් විපාකයක්. ඒ විපාකයට ඔබ වර්ණා හරියට එකතු කරලා තියෙනවා. හැබැයි දන්නේ නැහැ. ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් ඇති සාන්ත වූ සදාකාලික අමෘත සංඛ්‍යාත වර්ණා විශේෂණ ගොඩයි. නිර්වාණ. මම නැමැති කායයට ලැබෙන දෙයක් කියලා හිතනවද? එහෙම නැත්නම් තමන් යන අපායට දිවි ලෝකයට යනවා වගේ ඒක පුරයක් කියලා හිතනවද? මේ කර්ම ශය කිරීමෙන් ඒ ගමන නතර වීමම ලෝකෝත්තර විපාකය කියලා හිතනවාද? ආසන්න දෙයක් මා ඉදිරිපත් කළා. දැඩි හිස්රා දෙකින් පෙළෙනවා කෙනෙක්. මේ හිස්රා දෙයට හරි බයයි. බය වෙන්න නැවත නැවත හැදෙනවා. පුදුම පීඩාවක්. අවුව පේන්න බෑ, වැස්ස පේන්න බෑ, එළියට එන්න බෑ, කතා කරනවා පේන්න බෑ, ආහාර ගන්න බෑ. එක විදිහකට ඉන්න බෑ. පීඩනය. දැන් සැපද දුකද? දුකයි. හොඳයි, නිින්ද ගිහින් අවදි වෙනවා නැත්නම් බෙහෙත් බීලා හොඳ වෙනවා. බෙහෙත් බීලා හොඳ වෙනකොට දැනෙනවා ටික ටික අඩු වෙලා යනවා. නිින්ද ගිහින් අවදි වෙනහම තමයි තේරෙන්නේ මේ පීඩාව ඉඳලා කොහොම හරි නිින්ද යනවා. පැයක් වමාරක් යනකොට ඒ පැයමාර තුල සම්පූර්ණයෙන්ම අර පීඩනය ඇති වෙන්න තිබුණා වූ සාධක ඉවත් වෙලා අවදි වෙනකොට ඒ ඔළුවේ තිබුණා වූ වේදනාව බර මොකක්වත් නැහැ. දැන් හිසේරා දේ දුකයි. සැප කියලා මොකද්ද ලැබුණේ? සැපක් නැද්ද? සැපක් තියෙනවා. කුමක්ද? හිසේරා දේ නැති එක. අමුතෙන් යමක් ලැබිලාද? නමුත් සැපක් තියෙනවා. මොකද්ද? හිසේරා දේ නැති එක. දුක නැති එකම වෙන්න බැරිද මේ? දුකක් නැති එකම වෙන්න බැරිද මේ? පැහැදිලි කරලා වදාරන. ඒකනේ ඒකට අසංකත කියලා කියන්නේ. නමුත් ඔබ හිතනවා උපාධියක් වගේ, තනතුරක් වගේ, එහෙම නැත්නම් ඒ වගේ තවත් ඔබට ලැබෙන දෙයක් කියලා. ඔබත් ඉන්නවා ඔබටත් ලැබෙනවා කියලා. මේ පිළිබඳව අවධානය යොමු කරන්න. අපි ඉතිරි කාලය ගන්න වෙනවා ඒකට. මොකද්ද? කන්න කර්ම කන්න විපාක, සුඛ කර්ම සුඛ විපාක, කන සුඛ කර්ම කන සුඛ විපාක. මේ විපාක සම්බන්ධතාවය ප්‍රහාණය කරන චේතනාව කර්මක්ෂය කිරීමේ කර්මය. ඒවා සම්බන්ධ කාරණයක් නෙවෙයි, කර්ම විපාක හේතුඵල. ඒ හේතු එකතු කළොත් ඵල නැමැති මේ භව ගමන නවත්තන්න බෑනේ. ඒ නිසා පාප කර්මයේ විපාක වශයෙන් දුක නැති වෙන්නේ නැහැ. පුණ්‍ය කර්ම විපාක වශයෙන් සතර ගමන නතර වෙන්නේ නැහැ. ධාන කර්ම විපාක වශයෙන් සතර ගමන නතර වෙන්නේ නැහැ. තස්ස පහනාය ආචේතනා. මේ තුනම Tamanට තියෙන එක නැති එකක් ඕන නැහැ. ප්‍රහාණය කිරීමේ චේතනාව. එහෙනම් ඒකට වෙන්න ඕන මොකද්ද? චිත්තාභ්‍යන්තරයේ විපාක දෙන්න හේතු ඉතුරු නොවි අවසන් වෙන තැනකට එන්න වෙනවා. හොඳයි, චිත්තාභ්‍යන්තරයට හේතු එකතු වෙන එකට කියන්නේ මොකද්ද? හේතු ඉතුරු වී අවසන් වීම කියන වතේ තමයි අවශේෂ නිරෝධය කියලා කියන්නේ. අන ඔබේ ජීවිතය තුළ ඔබ අරමුණක් පාසා මේ චේතනාවට එකතු වෙනවා නම් ලෝභයට, දේශයට, මෝහයට ඔබ අවශේෂ නිරෝධවාදියෙක්. ඒ කියන්නේ ඔබ පමාව තුළ ඉන්නේ. අවශේෂණ හැටිත් ඕන නම් කියන්න පුළුවන්. ඒක සියුම් ගැඹුරුයි, නමුත් ත්‍රිපිටකයේ තියෙනවා පෙළ දහම. ඒක ජීවිතය තුළ බලන්න එපා.
ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ ඕන එකක් තුළ අරමුණ රස විඳීම තුළ, අරමුණේ මුලා වීම තුළ සිදුවන දෙයක් වශයෙන් පෙනෙනවා. ඔබට යම්කිසි තියාගත්ත ලෝභයක්, දෝෂයක්, මොහයක් තියෙනවා නම් ගැටෙනකොට එනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන් ගැටෙනකොට එනවා. මට ණයට අඳුකොළ වගේ දකින්නකොටත් පේන්න බෑ කියලා චිත්ත අභ්‍යන්තරයේ තිබිච්ච කොටස එනවා. එහි පවතිනා වූ සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවට ඔබ එකතු වෙනවා. පස්සපච්චා වේදනා. ඒ වේදනාව ප්‍රතික්ෂේප කරන්න හෝ ඇලෙන්න හෝ ඔබ කැමති වෙනවා. වේදනාපච්චා තණ්හා. එතකොට මේ වේදනාව මම බවට පත් කර ගැනීමටයි තණ්හා කියලා කියන්නේ. එතකොට මේ පිළිබඳව සතර උපදින්න හේතු වෙන පත්තට බැඳීමට හේතු වෙන කාරණයක් හෙවත් උපාදාන වෙනවා. උපාදාන වුණොත් කර්ම බීජ රැස්වීම හෙවත් යලි හට ගන්න හේතුවක් චිත්ත අභ්‍යන්තරයේ ශේෂ වීමට බව කියනවා. මෙන්න මෙහෙම පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව පාප කර්මයටත් හරි, පුණ්‍ය කර්මයටත් හරි, ධාන කර්මයටත් හරි. ඒ නිසා භව නිරෝධයක් ඒකේ නෑ. භවගාමී ඒක අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය කළොත් ඒ අවශේෂ නිරෝධයට අනුව ඔබ කයෙන් ගියේ නැති වුණාට ඔබට විපාකයක් සංසාරේම භවගාමී විපාකවල. භවගාමී බව පිණිස ධර්ම දේශනා කරමි කියලා නෑනේ බුදුන් වහන්සේ කියන්නේ. සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. ඇයි අපි මේ භව නිරෝධාය ධම්මං දේශේති කියනවා බුද්ධ දේශනාව වලලා තබා අක්‍රිය කොට තබා ඊට මෙහා පැත්තේ මේ කර්මවාදයකට හිර වෙලා ඉන්නේ. අනාගත බුදුන්ට ඒ බලය පවරා තබා මේ බුදුන්ගේ බලය අවලංගු කිරීම පාපයක් නැත්නම් අපරාධයක් නෙවෙයිද? මොනවාරක්වත් කර්මක්ෂය කරන, කර්මය කරන මිනිසුන් නැත්නම් මේ සමාජය සුපිරි සමාජයක් කරන්න බෑ. ඔය පින්පා විපාක විශ්වාස කරන සමාජයක් මීට ඉස්සර ඊට වඩා හොඳට තිබුණා. ඒ මට්ටමින් රට හොඳයි, අපරාධවමයි. නමුත් එහි ප්‍රතිඵල ඊට හා ලැබෙන්නේ නැති විට මිනිසුන් ටික ටිකින් බැහැර වෙනවා. එතකොට අපරාධ බහුල වෙනවා. ඊට පස්සේ හතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම වර්ධ හැදෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ කියනවා කියන්න විතරයි තියෙන්නේ. නොකරන කෙනෙක් හොයාගන්න බැරුව යනවා. පස්පව් හෝ දස අකුසල් ලෝභයන් කොටසක් හෝ. සිල් කියනවා අරුණාම ඊට පස්සේ සිල් රකින්නේ නැහැ. ඒ සමාජයේ උස්සන්න වෙන හොරකම, මරකම, ජඩකම ආදී කාරණා නිසා පිරිහෙනවා. මේ වෙමින් යන්නේ එක. ඔබ ඒකට ඉඩදී බලන් ඉන්නවාද? එහෙම නැත්නම් කාටවත් දොස් පාරන, කාටවත් ඇඟිල්ල දික් කරනවා වෙනකොට තමන්ගේ ශරීර සෞඛ්‍ය, තමන්ගේ පරලෝව, තමන්ගේ රට, තමන්ගේ ජාති, ආගම වනසන පාප ධර්මයන්ට ආයුබෝවන් කියන කෙනෙක් වෙනවද ප්‍රතිපත්තියේ වශයෙන්? එතකොට ඔබට කන්න කර්ම බැහැර කරන්න වෙනවා. කන්න සුඛ කර්ම වලත් කන්න කර්මය බැහැර කරන්න වෙනවා. සුඛ කර්මය බැහැර කරන්න වෙන්නේ නැහැ. නමුත් ඒක අනාගතයට අවශ්‍ය බැවින් සසර ඇවිදිනවා නම් යොදා ගන්න පුළුවනි. නැත්නම් මෙලොව වශයෙන් විපාක සඳහා පාවිච්චි කරන්න පුළුවනි. ඒවා බැහැර කළේ නැහැ බුදුන් රහතුන් පවා. නමුත් ඔය ඒ ක්‍රියාකාරකම් වලට කර්ම විපාක සිත් කියලා භාවිතා කරන්නේ ධර්මයේ ඉගැන්වීමේදී. කුසල කර්ම විත් කර්ම, අකුසල කර්ම සිත්, විපාක සිත් කියලා ඒවට විපාක සම්බන්ධ කරනවා. ඒ විපාක සිත් දෙන්නේ පව්පින් පෘථග්ජනයට. එයින් මෙදුනහම ඒවට කියන්නේ අනාගත විපාකයක් නොදැන ඒ ක්‍රියාවට පමණක් හේතු වෙන නිසා ඒක කුසලත් නෙමෙයි, අකුසලත් නෙමෙයි, ක්‍රියා විපාක නැහැ. කර්ම විපාක කියලා කතා කරන කන්න විපාක, සුඛ විපාක, කන්න විපාක, සුඛ විපාක නැහැ. ඒ මොහොතේම තවත් විපාකයක් ලැබෙනවා. ඒ නිසා ඒක ලෝකෝත්තර විපාකය. ඒක කර්ම රැස් කිරීමේ කර්මයක විපාකයක් නෙමෙයි, කර්මක්ෂය කිරීමේ කර්මයක විපාකයක්. ඒකයි කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා. පාසල් ගිහින්, දහම් පාසල් ගිහින්, සිල් අරගෙන, බුද්ධ ආගම ඉගෙනගෙන ඇවිදින් අගට
වයසකට නෙමෙයි මම කියන්නේ. හැකිතාක් ඉක්මනින්. ජීවිතය තුළ මේ මොහොත තුළ කර්ම මාර්ගය වෙනුවට කම්මක්ඛය මාර්ගය. කර්මයන්ගෙන් මිදීමට ධර්මයේ සරණ කරගන්නා මාර්ගය. ඒ නිසා ඔය කම්මක් රැස් කරන අයට කවදාවත් කම්මං සරණං ගච්ඡාමි වළංගන වරම ධම්මං සරණං ගච්ඡාමි වළංගන නැති බව එක එක්කෙනා හැමීට තේරුම් ගනිත්වා. ඔබ ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ යමි කියන දන්නව ඇරුණම ධර්මය මොකද්ද කියලා දන්නවද? ඔය කර්ම විපාක වලින් මිදිච්ච තැනක් තියෙනවා. ඒකට ධර්මය කියලා කියනවා. ඒ ධර්මයේ සරණ කරගන්න පාරනේ බුදුහාමුදුරුවෝ ගන්නලා තිබෙන්නේ. ඒ ධර්මයේ සරණ කරගන්න කර්මයේ ශේ කරන්න වෙනවා. කර්මයේ ශේ කිරීම ජීවිතයට එක් වතාවක් හෝ අවුරුද්දට එක් වතාවක් නෙවෙයි. ඒ අදාළ කර්ම රැස් වෙන මොහොත රැස් නොවි අවසන් කරන්නට. රැස් වෙන එකට කියනවා අවශේෂ නිරෝධය කියලා. රැස් නොවි අවසන් කරනවට කියනවා නිරවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය කර්ම විපාක හදා සතර හදයි. නිරවශේෂ නිරෝධය කර්මක්ෂයකට ලෝකෝත්තර විපාක ලබා දෙයි. මම ඒකයි ඔබට කිව්වේ මේ වචවාක්‍ය ඉදිරිපත් කරලා පොතේ පතේ පවතින සම්ප්‍රදාය කර්ම විස්තරය විතරක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපායි කියලා. ඊටහායේ දේවල් තේරුම් ගත්ත අය අපි අනුගමනය කරන අය සමාජයට හෙළි කරන අය ඒ තුලින් අපි දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ස්ථාපිත කළ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මේ මිහිතලයේ මත ඒ අනුගමනය කරන මිනිසුන්ගේ සමාජයේ මත ස්ථාපිත කරන්නට සුපිරි දේශපාලනයක් කරන අය අපි. ඡන්ද බලාපොරොත්තුත් නැහැ. බලය බලාපොරොත්තුත් නැහැ. ඒක තමයි අපේ මොකද ඔය දේශ පාලනය කියන්නේ දේශේ පාලනය කිරීමනේ. ඉතින් හොරකමෙන් මරකමෙන් ජඩකමෙන් ගසා කෑමෙන් තොර මිනිස් සමාජයක් හැදෙනවා නම් ඒගොල්ලෝ පාලනය කරන දේශයේ සුපිරි දේශපාලනයක් නෙමෙයිද තියෙන්නේ? එතනයි මේ රහස. ඒ සඳහා අවධානය යොමු කරන පිරිසට මේ කර්මක්ෂය කිරීම ඒ මොහොතේදීම කර්මයේ උපන් මොහොතේදීම ඒ කර්මයේ උපදින එකට කියනවා uppannam කාමවිතක්කං uppannam ව්‍යාපාදිතක්කං uppannam විහිංසාවිතක්කං. ඔය ඔක්කොම උපදින්න එකයි. ඒ උපදින එකට තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. තව පැත්තකින්. ඔබ කරන වැඩේට තමයි තථාගතයන් වහන්සේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නභයන්ති කරෝති නානභාවං ගමේති ඔබ භවගාමි ඔබ කර්මයේ සරණ කරගෙන හේතු ඉතුරු කළා. කර්ම මාර්ගයේ ගියා. අතීතේ එන්න වෙනවා. වර්තමානයේකට එකතු නොවීමෙන් අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු නොකිරීම නිරවශේෂයෙන් නිරෝධ කිරීමයි. හේතු ඉතුරු නොකොට අවසන් කිරීම. අරමුණක් කරුණක් පාසා ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. ත්‍රිවිධ විතර්කයේදී තින්නම් තංගති පස්ස වලින් එහාට යන්න බෑ. පස්ස නිරෝධා. අන්න සතිය ඕන එකටයි. එහෙනම් ඔබට ඕන ආකාරයෙන් ඔබ වේදනාව මමකට ගන්නෑ. වේදනා නිරෝධය. වේදනා නිරෝධා. එහෙනම් වේදනාවට තණ්හා කරන්නේ නැහැ. තණ්හාත් නැහැ. පස්ස නැත්තම් ඉහාට එකක්වත් නැහැ. නැත්නම් උපාදානත් නැහැ. උපාදාන නැත්නම් භව හේවත් අවශේෂ වීම නැහැ. එතකොට තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධයෙන් අවශේෂ නිරෝධය නෙවෙයි නිරවශේෂයෙන් අවසන් වුණා. හටගත්ත දේ. දැන් තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. තණ්හා උපාදාන භව නිරෝධ නම් විද්‍යා විමුක්ති. බලන්න. නැවත නැවතත් විතර්කයේදී අනාගත ඵලයක් උපදින්න නැති ආකාරයට අතීතයේ ඇවිදින් ඉවර කරන්න වර්තමානයේ එකතු නොවි අවසන් කරනකොට ඔන්න ඔබ කර්මර්ෂය කරන්නෙක් වෙලා. අර අවශේෂ නිරෝධයට ප්‍රමාදය කියනවා, නිරවශේෂ නිරෝධයට අප්‍රමාදය කියනවා. හරි අපමාදව අමතපදන් හරිනේ. නිවනට මග අප්‍රමාද වීම කියලා. බුදුරු පහළ වුණේ ප්‍රමාදයේ කොටස් තුනකට බෙදා සසර ඇවිදින්න උගන්වන්න නෙවෙයි. ප්‍රමාදයෙන් සහ මුලින්ම මිදෙන්න. අන්න එතකොට ඔබට පස්සේ විපාක වෙනුවට ඒ මොහොතේදීම ලෝකෝත්තර විපාකය.
හිසේ රදේ හොඳ වුණාම තියෙන සැනසීම දන්නවා නම් ඒක හිසේ රදේ නැති එක කියලා කියනවනම් තව මොකක්ද ඒකට යොදන්න පුළුවන් වචනේ? මේ බැවින් ඔබ මිනිසෙක් වශයෙන් ජීවත් වෙලා යුතුකම් ඉටු කරන්න. ඔබේ අවබෝධය ටික ටික ධර්ම ශ්‍රවණය මගින් සත්පුරුෂ සංසය මගින් ගේන්න ඉදිරියට. ඔබ වෙනුවෙන් ඔබ මේ කරගත යුතුයි කාටවත් කරන්න බෑ. ඔබ මේ දුක් විපාක විඳින්නේ ඔබ විසින් කරගත්ත එකක විපාකයක් ඔබට හම්බ වෙලා තිබෙන්නේ. ඒක ඔබ විසින් කරගත්ත වරදක්. දිගටම මේ වරද කරගෙන මිනිස්කම අතහැරලා සංසාරයට එකතු වුණොත් ආයෙත් මිදෙන්න මෙහෙම එන්න වෙනවා වෙන තැනක් නැහැ. අපාය ගියත් චුත වෙන්න වෙනවා, දෙවියන් අතර ගියත් චුත වෙනවා, බඹලෝ ගියත් චුත වෙන්න වෙනවා. චුත වෙලා කොහේ යනවද දන්නේ නැහැ. ඒ නිසා සසර ගමන යන්නේක වෙනුවට මේ මොහොත යොදා ගන්න ඕනේ. ඒ තැන් වලට යන්නේක නවත්තන්න. කර්ම රැස් කරන කර්ම වලින් නවත්තන්න බෑ. කර්මක්ෂය කිරීමේ කර්මයේ බුදුන් වහන්සේගේ විශේෂ දේශනීය විශේෂ ඉගැන්වීම. මේ සමහර ධර්ම දේශනාවල මේකම බොහෝ වෙලා අප විස්තර කරනවා. අද මම මේක එහෙම ගෙනාවේ නැහැ. අන්න ඔබ එදිනෙදා යද්දී සිටිද්දි මෙන්න මේ ක්‍රියාකාරක මේ නිර්වශේෂයෙන් නිරෝධ වෙන්නේ කොහොමද කියන කාරණාව ඉගෙනගෙන ඒක කරන්න පටන් ගන්න. එතකොට ඔබ කම්මක්ඛය දුක්ඛක්ඛය. ඔබ එතකොට සේවෙන්න ධර්මයේ නැමැති දිවයිනට ධර්මයේ සරණ කරන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ ධර්මයේ සරණ කරගත්ත පුද්ගලයාට ඊට පස්සේ බාහිර ලෝකේ අරලෝ දහම වද කාරණා මේ ධර්මයට වදින්නේ නැහැ. මේ ධර්මයේ නැමැති දිවයින කියන්නේ නිර්වාණය කියලා තේරුම් ගන්න. පොත හරි භාෂාවක් හරි පාලි හරි නෙමෙයි. කර්මයේ සරණ කරගන්නවා වෙනකොට ධර්මයේ සරණ කරගන්න ඕන කියන්නේ ඒකයි. අදාළ කරුණු තේරුම් ගැනීමට මම පැහැදිලි කිරීම උපනිෂ් වේවා හේතු ආසනාව වේවා ඔබටත් කර්මවාදියෙක් වෙනුවට කර්මක්ෂේවාදියෙක් වෙන්නට නොන ලැබේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ජයන්ති පෙරේරා බිරිඳ අර්ජුන පෙරේරා, ශිරාන් පෙරේරා සහ යන පුතුන් සහ ශ්‍රීනි රබියා යන ලේලිවරු විසින් සදහැයි දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර කලුකපගේ නිමල් පෙරේරා මහතා පරලෝසපත් වී 2022 අප්‍රේල් මාස 13 වන දිනට වර්ෂයක් ගත වීම නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානය සිදු කරන ලබන අතර මේන් ජනිත වන්නා වූ අනන්ත පුණ්‍ය කුසලය එතුමන්ට ගෞරවයක් පිණිස වේවා. අවශ්‍ය නම් අනුමෝදන් වී මේ ගෞතම බුදු සාසනයේදීම අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නට මං පෙත් පෑදේවා. ඒ සඳහා යලිත් මිනිසත් බව ලැබී ජීවිතේ මුලදීම සත්පුරුෂ ආශ්‍රය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පරලොසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මේ උතුම් සද්ධර්මයේ දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවීමෙන් සැනසේවා. දායකත්ව දරු අය ඇතුළුව පවුලේ සියලුම දෙනාට මේ පින් අත්පත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම සද්ධර්මාබෝධය වේවා. තවත් කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ ඔබ. එබැවින් පරලෝසපත් ඥාතින් උපහාරයටපත් වේවා. පින් අනුමෝදන් සුවපත් වේවා. මතු භවයක සද්ධර්මයේ වැටවි සතර දුක් කෙලවර කරගනීවා. ධර්ම ශ්‍රවණය කළාට අනුග්‍රහක බවතුන් වශයෙන් හිටියට ඔබ හැම දිනාටම මේ පැහැදිලි කළා වූ කර්ම සහ ධර්ම මාර්ග තේරුම් ගන්න ලැබීම තුළින් අනුගමන ප්‍රතිපදාවක් තුළ ඉහාත්ම වශයෙන්ම ලෝකෝත්තර සැනසීමට මං පෙත් පෑදේවා යන්න අපිට ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං